අයිබෝවන් වාසනාවන්ත සුබ උදෑසනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද සඳුදා දවසේ ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙලා ඉන්න හැමදෙනාටම. ඉතින් යහපත් දේවල් ජීවිතවලට එකතු වෙන යහපත් දේවල් ඔබේ ජීවිතයට තිලන කරන්නට අපි අද දවසේදීත් සූදානම් එකතු වෙලා ඉන්න කියලා අපි ආරාධනා කරනවා. උදෑසන 11 වෙනකන් අද දවසේත් ආදරණීය දේවල් ඔබේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් ආදරණීය ජීවිතය තුළින්ම. අද අලුත් දවසක අලුත් ආරම්භයක්. ඉතින් අපිත් අලුත් වෙන්න ඕනේ නේද හැමදාමත්. අපි දවස පටන් ගන්නකොට පහුගිය දවස්වල දේවල් නැතුව අද දවස කොහොමද අපි සාර්ථක කරගන්නේ? හෙට දවස වෙනුවෙන් කියන කාලෙට එන්න පුළුවන්. දැන් අපේ ගෙදරක් ගත්තොත්, අපේ නිවස ගත්තොත්, අපේ නිවසට සමග සසඳනකොට අපි නැත්නම් නිවස සමග සාපේක්ෂව ගත්තම අපේ දොර කියන්නේ නිවසට සාපේක්ෂව කුඩායිනේ. ඒතර දොරට සාපේක්ෂව ගත්තම අපි මේ අගුල දොරට යතුරු දාන අගුල කියන්නේ ඊටත් වඩා පොඩි. හැබැයි මේ අගුලටත් වඩා සමහර වෙලාවට යතුරු පොඩි වෙනවනේ. හැබැයි ඔබ හිතන්න ඒ යතුරෙන් තමයි අපි මුළු නිවසම විවෘත කරන්නේ. අපේ ජීවිතේ අපි පවුලක් තුළ සංවර්ධනය වෙනකොට නිවස තුළට තමයි අපි එකතු වෙන්නේ. හැබැයි ඔබ හිතලා බලන්න ඒ විදිහට මේ පුංචි දෙයකින් අපේ නිවස තුළට එකතු වෙන්න අපිට අවස්ථාව ලැබෙනවා වගේ ජීවිතේට පුංචි පුංචි සිතුවිලි වලින් අපේ ජීවිතයට ඇවිල්ලා තියෙන මේ ප්‍රශ්න, කරදර, බාධක, මේ ගැටලුකාරී තත්ත්ව හැමදේම निराකරණය කරගන්න අපිට අපේ පුංචි සිතුවිල්ලක් වෙනස් කරගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද. ඉතින් ඒ නිසා ඔබත් හිතලා බලන්න. අද මේ මොහොතේ ඔබ සාර්ථක වෙන්නට ඕන නම් සමහර වෙලාවට පුංචිම දෙයක් හිතනකොට සමහර අවස්ථා අපිට නිරන්තරයෙන් එකතු වෙන්න පුළුවන් තවත් ජීවිතයට වටිනාකමක් එකතු කරගනිමින්. ඒ නිසා ඔබේ ජීවිතයත් යහපත් කරගන්න තමයි අපිත් හැමදාමත් වගේ ඔබේ ජීවිතයට මේ විදිහට එකතු වෙලා ඉන්නේ. ආදරණීය ජීවිතය හරහා මේ දේවල් එකතු කරගෙන ජීවිතය ඉදිරියට ගෙන යන්න අද දවසේ අපි මේ තොරතුරුත් එක්ක මේ තොරතුරු කරුණු කාරණාත් එක්ක එකතු වෙලා ඉන්න ඔබටත් අවස්ථාවක් ලැබෙනවා. සොඳුරු ජීවිතයක අපිට කතා කරනකොට අපි පවුල කියන්නේ සමාජයේ තියෙන කුඩාම ඒකකයනේ. පවුලත් එක්ක එකතු වෙලා තමයි අපේ ජීවිතේ දුක, සැප, සතුට, විනෝදය, සමහර අවස්ථාවල රණ්ඩු සරුවල් නේද මේ අඩදමරකම් මේ හැමදේම මේ පවුල තුළ තමයි ඇති වෙන්නේ. හැබැයි පවුල් ජීවිතය අපි ඒක ස්වාමි පුරුෂයා බිරිඳ විතරක් නෙමෙයි පවුල් සංස්ථාව තුළදී මේ ප්‍රශ්න කරදර බාධකාවන් මේ පවුල් අවුල් ඇති වෙනවා කියලා අපි අහලා තියෙනවා. එතකොට මේ සොඳුරු ජීවිතයේදී මේ සොඳුරු දිවි අවුල් කරන මේ ආරවුල් ඇති වෙන්නේ ඇයි? ඒවලට මොනවද තියෙන විසඳුම්? සමහර අවස්ථාවල ඔබටත් හිතා ගන්න බැරුව ඇති මෙච්චර ප්‍රශ්න තියෙනවා මම මේකට විසඳුම් කොහොමද හොයන්නේ කියලා. අන්න ඒ නිසා ඔබ ජීවිතේ ප්‍රශ්න කරදර බාධකත් එක්ක තමයි ජීවිතේ ගලාගෙන යන්නේ. ඒවා හැම පවුල් සංස්ථාවේ තියෙන මේ හැම පවුලකටම පොදුයි කරදර බාධක කම්කටොළු තියෙන දේවල්. හැබැයි ඒවා ජයගෙන ඉදිරියට යන එක තමයි අපේ ජීවිතේ අපිට ලැබිලා තියෙන දේ. ඉතින් ඒ නිසා ජීවිතේ කරදර බාධකත් එක්ක පෞල් ජීවිතේ යහපත් විදිහට ගෙන යන්නට මේ ආරවුල් වලින් තොරව ජීවිතේ කොහොමද ඉදිරියට ලස්සනට ගෙන යන්නේ කියන කාරණේ තමයි අද දවසේ අපි මේ උදෑසනේ ඔබ මතක් කරලා දෙන්න ඕන සූදානම් වෙලා ඉන්නේ. ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා හැමදාමත් වගේ අද දවසෙත් ඔබේ ජීවිතවලට යහපත් උපදෙස් ලබා දෙන්නට කළමනාකරන හා මානව හැකියාව පුහුණු උපදේශකතුමන් ලසන්ත කාර්යපෙරම මහත්මයා. අයිබෝන් සුබ උදෑසනක්. අයිබෝන් සමාධි. පවුල කියන ඒකකය සමාජයේ තියෙන කුඩාම ඒකකය. හැබැයි පවුල කියන දෙයට අපි මෙච්චරයි කැමැත්තක් දක්වන්නේ. අපි හැමෝම එකතු වෙලා ඉන්න. අපි පවුලක් ගැන කතා කරනවා. සමාජයේ අපි විවාහ වුණායින් පස්සේ මේ පවුල් සංස්ථාව තවත් හොඳට ශක්තිමත් වෙනවා කියලා අහන්නේ. විවාහ වුණ නැතුනම යනවා. ඇයි විවාහ වෙලා නැත්තේ කියලා. හැබැයි විවාහයකින් පස්සේ ගියාම කියනවා පවුල් සංස්ථාව බිඳ වැටෙන ආරවුල් ඇති වෙනවා. මේ පවුලක විශේෂයෙන්ම සතුට සමගිය නැති කරන ප්‍රධාන කාරණේ නෙමෙයි ආරවුල් ඇති වීම එක මේ අවුල් නැති වෙන එක නේද? අපි මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න ලසන්ත මහත්මයා මේ පවුල කියන ඒකකයට අපි මෙච්චරයි කැමැත්තක් දක්වන්නේ. සමාජයේ ගත්තම අපි පවුලට වැඩි වටිනාකමකුත් දෙනවා. මෙහෙම වෙන්න විශේෂ හේතුව මොකද්ද? ඔව් සමාධි කියපු දේ ගොඩක් නිවැරදි. සමාධිය දැන් මානව සමාජයේ ජීවත් වෙන මේ ගැහැණිය, පිරිමියා, නැත්නම් කාන්තාව සහ පිරිමියා කියන දෙදෙනා වැඩිම කැමැත්තක් දක්වන, ආසාවක් දක්වන, ලැබියාවක් දක්වන ස්ථානයක් තියෙනවා නම් ඒකට තමයි අපි පවුල කියලා කියන්නේ. ඒතකොට දැන් අපි මේ සිංහලෙන් කියන්නේ පවුල කියලානේ මේක ඉංග්‍රීසි වචනේ ෆැමිලිනේ. ඒතකොට ෆැමිලි කියන වචනේ හැදිලා තියෙන්නේ මේ ලතින් භාෂාවේ වචනකින් ෆැමිලියා කියන එක. ඒකට මේ වචනේ ගොඩක් පරණ වචනයක්. විකාශනයේ වචනයක්. එතකොට මේ ඒ වචනේ කොයිතරම් පරණද ඊට වඩා ගොඩාක් පරණයි මේ පවුල කියන සංකල්පය. දැන් ආගමික ග්‍රන්ථවල සඳහන් වෙනවා ලෝකේ පළවෙනි ගැහැණිය සහ පිරිමියා ආදම් සහ ඒව කියලා. අපි මේ පැත්තෙන් බැලුවොත් එහෙම මේ එතකොට ආදම් සහ ඒව ඒ එකතුව තුළ
ගන්න පුළුවන් අපිට ලෝකේ පළවෙනි පවුල කියලා. ඒ විශ්වාසයෙන් සහ පිළිගැනීම මත එදා ඉඳලා අද දක්වාම මානව සමාජයේ විකාශනයේ හැම තැනකදීම මේ පවුල කියන සංකල්පය තිබ්බා. එතකොට සමාජයේ මේ දැන් ඇස්ලි මොන්ටේ කියලා මානව විද්‍යාඥයෙක් ඉන්නවා. මේ මානව විද්‍යාඥයා කෘතියක් ලිව්වා මෑන් කියලා. මිනිසා කියලා. මේ කෘතියේ අර්ථ දක්වනවා පවුල කියන එක. ඔහු කියනවා මේ පවුලක් කියලා කියන්නේ මව පියා සහ දරුවන්ගෙන් සමන්විත ශක්තිමත්ම සංවිධානාත්මක කුඩාම සමාජ ඒකකය කියලා. එතකොට ශක්තිමත්ම සංවිධානාත්මක කුඩාම සමාජ ඒකකයට අපි කියනවා පවුල කියලා. එතකොට මේ ලෝකේ බිහි වෙච්ච හැම කෙනෙක්ම හැම විශිෂ්ටයෙක්ම හැම සාර්ථක මිනිස්සෙක් වගේම අසාර්ථක මිනිස්සෙක් ලෝකෙට විශිෂ්ට සේවයක් කරපු අය වගේම සමාජයේ ලෝකේ විනාශය කරා රැගෙන ගිය හැම කෙනෙක්ම මේ පවුල ඇතුලේ තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට අපිට මෙතනදී වැදගත් වෙන්නේ මේ පවුලක් ඇතුලේ ගුලි වෙන්න. ඒ උණුසුමට ගුලි වෙන්න ඇයි ගැහැණිය සහ පිරිමියා මේ තරම් කැමැත්තක් දක්වන්නේ කියලා. ඒකට හේතුව තමයි දැන් අපි කාන්තාවක් ගත්තොත් කාන්තාවක් ජීවිතේ හොයන තමන්ගේ ජීවිත කාලේ හොයන සියල්ලම මේ ශක්තිමත් පෞල් ඒකකයක් ඇතුලේ තියෙනවා. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් ගැහැණිය කියන කෙනා ආදරයට හරි ලෝභයි. කියන්නේ ශක්තිමත් පෞලක් ඇතුලේ ආදරය තියෙනවා. උණුසුම තියෙනවා, රැකවරණය තියෙනවා, පෝෂණය තියෙනවා, දයාව, කරුණාව තියෙනවා, මඟ පෙන්වීම තියෙනවා, උපකාරය තියෙනවා. ඒ සියලු ගුණාංගයන් මේ පෞල් ඒකකය ඇතුලේ තියෙනවා. දැන් ඒ කාරණා පිරිමියාටත් පොදුයි. ඒ නිසාම සමාජයේ මේ ගැහැණිය පිරිමියා කියන මේ දෙදෙනා මේ පෞල් ඒකකයේ අසීමිතව කැමති. හැබැයි දැන් අපි මානව සමාජය දිහා බැලුවාම මේ පෞල් ඒකකයේ ඇතුලේ මේ ගැහැණිය සහ පිරිමියා කොයිතරම් දුරට ගොලි වුණත් ඒ ආදරෙන් විශ්වාසයෙන් බලාපොරොත්තු වෙතු එක ඇතුලේ එකතු වුණත් අපිට පේනවා මේ දැන් පෞල කියන එක ගොඩනගා ගන්න. ඒ පෞලක් ඇතුලේ එකතු වෙන්න තිබ්බ ඇත්තම සැබෑම ආසාව මේ පෞල පවත්වාගෙන යන්න තියනවාද කියන එක. ඒ කියන්නේ මුලදී මේ තිබ්බ ලැබියාව බැඳියාව මේ ස්නේහය මේ බැඳීම අපිට පේනවා සමහරවිට ඊටාම කෙටි කාලයකින් ටිකක් දුර්වල වෙලා බිඳ වැටිලා සමහරවිට අසීමිත ආදරය කරපු පෞල් සංස්ථාවම සමහර මිනිස්සු අසීමිත වෛර කරන තැනක් බවට පත් වෙන අවස්ථා අපි දැකලා තියෙනවා අපේ සමාජය අත්දකින්නවා. ඒ නිසා මේ පෞල කියන සංකල්පය අද වෙන කවදාටත් වඩා ඉතා අභියෝගාත්මක තැනකට ඇවිල්ලා තියෙනවා මේ පවතින තත්ත්වයක් එක්ක. පවතින තත්ත්වයනොත් එක්ක සහ අපි ජීවිතයට එකතු වෙන දේවලුත් එක්ක නේද මේ පවුල කියන නමත් එක්කම ළඟින්ම යනවා නේද අවුල කියන එක නේද පවුල් සංස්ථාවේ සමහර අවස්ථාවල ගැටලුකාරී තත්ත්වයන් එන හැබැයි ඒවා निराකරණය කරගනිමින් යන ගමනන්නේ පවුලක් එකට එකතු වෙලා යනවා කියන්නේ හැබැයි මේ අවුල් ඇති වෙන එක නැත්නම් මේ අපි කියනවා මේ ප්‍රශ්න කරදර ඇති වෙන එක සාමාන්‍ය තත්ත්වයක් නේ හැම පවුලකම මොකද නොගැලපීම් ගැලපීම් බවට පත් කරගනිමින් ඉදිරියට යනවා කියලා ඔබතුමාර නිරන්තරයෙන්ම අපිව දැනුවත් කරනවා. හැබැයි මම කැමතියි දැනගන්න මේ අවුල් ඇතිවන්නේ ඇයි මෙහෙම මෙච්චර පවුල් සංස්ථාව බිඳ වැටෙන අපි සමහර ඒවා දකිනවා සමහර පවුල් දකිනවා අපි දරාගත නොහැකි තරමටම ඒවා අපි ඕනතරම් මාධ්‍ය මගින් ඔබ දැනුවත් කරලා තියෙනවා සාමාන්‍යයෙන් අපිට දරාගත නොහැකි තැනකටම පත් වෙන අවස්ථාත් අපි දැකලා තියෙනවා. හැබැයි මේ ආරවුල ඇති වෙන්නේ ඇයි? මෙහෙම වෙන්න හේතුව මොකද්ද මෙච්චරටම? ඔව් සමාධි දැන් පවුල කියන වචනේ ළඟම අවුල කියන වචනේ තියෙනවා. ඒක නිවැරදි භාෂා භාවිතයක් නෙවෙයි. ඒක එක්තා පැත්තකට පවුල කියන වචනේ ගන්නම ඔව් අවුල කියන වචනේ තියෙනකොට පොඩි ඍණාත්මක ගතියක් තියෙනවා, අසුබවාදී ගතියක් තියෙනවා. නමුත් අපි තේරුම් ගන්න ඕන දේ තමයි දැන් සමාජයේ ඔබ මා දිහා බැලුවත් අපි දෙන්න හරි වෙනස්නේ. ඒ කියන්නේ දැන් කාන්තාව සහ පිරිමියා කියන දෙන්න ගත්තොත් එහෙම මේ දෙන්නගේ තියෙන එකම සමානකම මේ ලෝකේ ඉන්න විවිධ සත්ව කාණ්ඩ අතරේ මානවයා කියන සත්ව කුලකයට හෝමෝ සේපියන් කියන සත්ව කුලකයට අයිති ගැහැණු සතෙකු හා පිරිමි සතෙකු වීමම විතරයි. අනිත් පැත්තෙන් බැලුවොත් ගැහැණියගේ ජීවිද්‍යාත්මක ආකෘතිය, ඇගේ සිතුම් පැතුම්, ඇගේ ජීවන අරුණු අපේක්ෂාවන් පිරිමියගේ අරුණු අපේක්ෂාවන් වලට හාත්පසින්ම වෙනස්. ඇයි අඳින පළ දින විදිය, හිතන පතන විදිය, ඇවිදින විදිය මේ හැම දෙයක්ම වෙනස්. ඒ වෙනස අපිට ලියන්න ගියොත් එහෙම පොත් ගණනාවක් මේ පිරෙන්නම එක ලියන්න පුළුවන්. එතකොට ඒ තරම් වෙනස් වුණත් අපි තේරුම් ගන්න ඕන දේ තමයි ගැහැණු පිරිමි එකිනෙකාට සමීප වෙන්නේ ඇයි මේ වෙනස නිසාමයි. මේ වෙනස නිසාම තමයි අපි එකිනෙකාට සමීප වෙන්නේ. දැන් අපි දන්නවා දියණියක් පුතෙක් යම්සි කාලවකදී ළමගේ ජීවිත ගමනේදී වැඩිවියටපත් වෙනවානේ. ඒ වැඩිවියටපත් වුණාට පස්සේ උන්ගේ මොලේ රසායනික වෙනස්කම් ඇති වෙනවා. කායික වෙනස්කම් ඇති වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී වෙන්නේ මේ මොලේ වෙන රසායනික වෙනස්කම් එක්ක අපි විරුද්ධ ලිංගිකයා කෙරෙහි ආකර්ෂණයක් ඇති වෙනවා. ගැහැණු ළමෙන් නම් පිරිමි ළමෙක් කෙරෙහි, පිරිමි ළමෙන් නම් ගැහැණු ළමෙක් කෙරෙහි. එතකොට යම්සි කාලයකදී ඒගොල්ලන්ට අවස්ථාව ලැබුණාම තමන්ගේ හිතුම් පැතුම් වල ඉන්න තමන්ගේ සිතිවිලි වලට ගැලපෙන ගැහැණු ළමයා පිරිමි ළමයා හොයා ගන්නවා. අපි කවුරුත් ඒක දන්නවා තමයි. ඔබ මාත් එහෙම කරපු පාර්ශවයන්. එතකොට වෙන්නේ දැන් ඒ ගැහැණු ළමයිගේ පිරිමි ළමයිගේ ජීවිතයේ හොඳ ප්‍රබල උච්චම අවස්ථාවක් තමයි සොඳුරු අවස්ථාවක් තමයි දෙන්න ආදරෙන් එකතු වීම.
ඒ ආදරෙත් ප්‍රබලම අවස්ථාව තමයි සමාධි විවාහයක් කියලා කියන්නේ. ඒ විවාහයේ ප්‍රබලම අවස්ථාව තමයි පුංචි කැදල්ලක් ඇතුළේ එකතු වෙලා දරුවෝ ලබලා අර අපි කියන අර කුඩා සමාජ ඒකකයේ නිර්මාණය කර ගැනීම. හැබැයි ඒකේ ප්‍රබලම අවස්ථාව නෙවෙයි දික්කසාදේ හෝ රණ්ඩු දබර මැද්දේ ජීවිතය අරයි යන එක. හැබැයි අපි දකින දේ තමයි සමාධි මේ පෞල් ඒකකයේ අධ්‍යයනය කරනකොට අපිට වර්ග 4ක විතර පෞල් දකින්න පුළුවන්. සමහර අය ඉන්නවා ඒ ආදරෙන් එකතු වෙලා ආදරෙන් ජීවිතය අරයි යනවා. ජීවිතේ හැලහැප්පීම් ඝට්ටනයන් තියෙනවා. හැබැයි ඒවා ඉවසගෙන දරාගෙන ඒක ඇතුලේ ආදරෙන් ගුලි වෙලා ඒ පෞල් අරයි යන අය ඉන්නවා. අපි සමාජයේමයි ඉන්න ඕන තරම්. ඒකේ සමහර අය ඉන්නවා ඒක ඇතුලේ ආදරයක් නැහැ. හැබැයි දරුවෝ නිසා, සමාජ වගකීම් නිසා, ලෝකෙට බය නිසා, සංස්කෘති සදාචාරයන් බෙදන්න තියෙන අකමැත්ත නිසා ඒ දුක් වේදනා සියල්ල දරාගෙන ඒත් පෞල් ජීවිතය අරයි යනවා. සමහර අය ඉන්නවා ඒ ඇතුලේ තියෙන ඝට්ටන නිසාම රණ්ඩු වෙමින්, ගහමරා ගනිමින්, බැන වදිමින් ඇවිදින මලකදන්සේ උදේ නැගිටින්නේ වේදනාවත් එක්ක, පෞල් ජීවිතය පිළිබඳ ජීවත් වෙන්නේ වේදනාවත් එක්ක, රස්සාව කරන්නේ වේදනාවත් එක්ක, බස් එකක පාරක වාහනයක ගියත් ඒ වේදනාවත් එක්ක කියන්නේ, නිදිය ගන්නෙත් ඒ වේදනාවත් එක්ක. ඒ පවුල ඇතුලේ හිටියට ඒ අඬදබර දුක් වේදනා මැද්ද මේ ජීවිතය ගෙවන අයත් ඉන්නවා. ඒ වගේම සමහර අය ඉන්නවා මේ වෙනකොට දික්කසාද වෙලා ඉවරයි, සමහර අය දික්කසාද නඩු කියමින් ඉවරයි. ඒතකොට මේ වර්ග හතරම ඉන්නවා. එතකොට මෙතනදී අපි තේරුම් ගන්න ඕන දේ තමයි සමාධි අර දැන් ආදරය කරන කාලේ මගේ චූටියෝ, මගේ පැටියෝ, මගේ රත්තරන්, මගේ අප්පච්චි, ඔයා නැතුව මට ජීවත් වෙන්න බෑ. ඔයා මගේ ජීවිතේ මේ සංසාර නෙවෙයි, සංසාරේ පුරාම මං ඔයත් එක්ක එනවා. මේ තරම් ලස්සනට ආදරෙන් කතා කරලා එකතු වෙච්ච දෙන්නේ. ටික කාලයක් යනකොට ඇයි නේ උඹ මාව කෑවා, අපරාධේ මම බැඳගත්තේ, මගේ ජීවිතේ විනාශ කළා, මගේ ආත්මේ කණ්ඩාපු කෙනෙක්, ආත්ම ගානක් මේ වෛරෙන් ආපු කෙනෙක්, අර බැනවදමින්, සාප කරමින්, දෙස් දෝල් තිබිමින් ඇවිදින මලකසන්සේ ජීවිත ගත කරන අය ඉන්නවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕන සමාධි මේ ජීවිතේ හරි කෙටි එකක් නේ. මේ ජීවිතේ හරි කෙටි. ඔය තොරතුරුත් එක්ක බලනකොට ඔය කොටස් හතරට වැටින් අපි අපේ ජීවිතේට එකතු කරගන්න විදිහෙන් අපි හිතන පතන වෙදී වෙන්නේ. ඒක තමයි වැදගත්ම වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් අවුලක් දැන් අහස කිව්වා විරුද්ධාදී පොළොව කියලා අපිට කියන්න පුළුවන්. අඳුර නම් ආලෝකය. කියන්නේ අවුල කියන වචනේ තුලම අපිට निराවුල කියන එක හදාගන්න හැකියාව තියෙනවා. නැතුව ඕනේ. ඒ කියන්නේ හැම පවුලක්ම අවුල් කියන එක නෙමෙයි මම මෙතන අදහස් කරන්නේ. හැබැයි හැම පවුලකම දැන් මේ වැඩසටහන නරඹන ඔබ බැලුවොත් එහෙම දැන් ඔබේ ජීවිතේ වුණත් ඔබේ පවුල් ජීවිතේ වුණත් කොතන හරි හිදෙන තැන්, තැලෙන තැන් ඔබට තියෙනවනේ. සමහරවල් ඔබ ඒක ජීවිතේ දරාගෙන යනවා. හැබැයි වැදගත් වෙන්නේ එකක් අපි උත්සාහ කරන්න ඕනේ මේ අවුල් ඇති වෙන්න බලපාන කාරණා පිළිබඳ හරියට අවබෝධයක් ඇති කරගෙන සමාධි අපි බලන්න ඕනේ මෙන්න මේ කාරණා එකින් එක මේ කාරණා වෙන්නේ මගේ වැරදින්ද අනිත් කෙනාගේ වැරදින්ද විශේෂයෙන් මෙතන වැදගත් වෙනවා අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි දැන් ඔබ බිරිඳ සහ සැමියා අතරේ කොයිතරම් ඝට්ටනයන් තිබ්බත් ඒ ඝට්ටනයන් දරුවන්ට විද්‍යාමාන වෙනවා නම් සමාජයට විද්‍යාමාන වෙනවා නම් අපි නිසා මේ ලෝකෙට ආපු කියන්නේ දරුවෝ ඇවිල්ලා තියෙන දරුවන්ගේ කැමැත්තට නෙවෙයි දරුවෝ ආවේ ඔබේ මගේ කැමැත්තට එතකොට ඒ ඔබේ මගේ කැමැත්තට ආපු දරුවන්ගේ ජීවිතේත් අනාගතේ වැරදි ආදර්ශයන් සහ මේ ඝට්ටනයන් මැද්දේ යනකොට ඒගොල්ලන්ට ආදරේ නැති වෙනකොට මේ ගැටුම් පිරි පවුලක ජීවත් වෙනකොට ඒක හරි වේදනාකාරී අත්දැකීමක්. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ සමාධි මේ වගේ සංකීර්ණ කාණයක දුෂ්කර කාලයක ඒ පවුල ඇතුලේ තියෙන ආරවුල් ඇති වෙන්නේ ඇයි කියන කාරණා තේරුම් අරන් ඒක නිර්වුල් භාවයකට අරන් යන්න. ඔබතුමා හිතන විදිහට ඇයි එහෙම ආරවුල් ඇති වෙන්නේ? මොනවද හේතු බවට පත් වෙන්නේ? දැන් අපි ඕනම පවුලක් ගත්තම පොඩි හරි ප්‍රශ්නයක් අනිවාර්යෙන් තියෙනවා සමහර වෙලාවට. ඇත්තටම නැති අය හොයාගන්න ඇත්තටම අමාරුයි අපේ සමාජයේ ලසන්ත මහත්මයා. හැබැයි ඔබතුමා හිතන විදිහට මේ පවුලක ආරවුල් ඇති වෙන්න මොනවද හේතු කාරණා බවට පත් වෙන්නේ? ඔව් මේ හොඳ ප්‍රශ්නයක් සමාජය බැලුවේ. ඒ කියන්නේ මේ මම විශ්වාස කරන්නේ ආරවුල් නැත්තම් එතන පවුලක් නැහැ කියලා. ඒ කියන්නේ පවුලක ආරවුල් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගැහණිය හිතන්නේ ආත්පසීම වෙනස් විදිහට, පිරිමියා හිතන්නේ වෙනස් විදිහකට. එතකොට ඒ දෙන්නා ජීවිතේ ප්‍රශ්න ගැටලු විසඳා ගැනීමට යන ක්‍රියාවලියේදී යම් ඝට්ටනියන් වෙන්න ඕනේ. හැබැයි ඒවා හරි සොඳුරු ඝට්ටන විය යුතුයි. ඒවනේ බොහොම ආදරණීය ඝට්ටන විය යුතුයි. ඒතර සමාජයේ ඔබ අහපු ප්‍රශ්නෙට අපි පිළිතුරු හෙව්වොත් එහෙම අපි තේරුම් ගන්න ඕනේ දැන් උදාහරණයක් වශයෙන් දික්කසාදයක් දක්වා තමන්ගේ පෞල් ජීවිතේ රැගෙන ගිය 10 දෙනෙක් අපි ගත්තොත් ඒ 10 දෙනාට දික්කසාද වීමට බලපාපු හේතු කාරණා 10ක් තියෙන්නේ. කියන්නේ ඒ තරම් දැන් පෞල් අපි 1000ක් ගත්තොත් ප්‍රශ්න තියෙන එකිනෙකට වෙන සංකීර්ණ කාරණා තමයි මේකට බලපාලා තියෙන්නේ. හැබැයි අපි මේ කාරණා ගොනු කළොත් එහෙම අපි කාරණා එකතු කරලා සමාන ලක්ෂණ බැලුවොත් එහෙම අපිට කරුණු කීපයකට මේක ගොනු කරන්න පුළුවන්. ඒතර ගොඩාක් පවුල් වල අවුල් ඇති වෙන්න හේතුව තමයි දැන් විවාහය තුළින් මේ පවුල කියන එක නිර්මාණය වෙන්නේ. ඒතකොට එතනදී අවුල් ඇති වෙන බලපාන එක ප්‍රබල කාරණයක් තමයි වැරදි හේතුවකට විවාහ වීම කියන කාරණේ.
වැරදි හේතුවකට විවාහ වීමේ. ඒ කියන්නේ සමාධිය එක්කෝ සමහර අය පෙනුම නිසා විවාහ වෙනවා. එයා ගොඩක් ලස්සනයි. සමහර අය කටහඬ නිසා කැමති වෙනවා. ඒ කටහඬ හරි ලස්සන කටහඬක් තියෙන්නේ. සමහර අය ධනෙ නිසා, සමහර අය බලය නිසා, එයාට තියෙන කීර්තිය නිසා. ඒ වගේම මේ එයා පව් නිසා. ඒ කියන්නේ සමහර අය කියන්නේ එයා මගෙන් ඇහුවා මට බෑ කියන්න බෑ. පව්නේ. එහෙම නැත්නම් යාළුවෝ කිව්වා. යාළුවෝ මට කිව්වා ඒ නිසා මම කැමති වුණා. ඒතර මේ වගේ වැරදි හේතුවකට දැන් අපි මේකේ එක හේතුවක් අරන් බලමු. හිතන්න පෙනුම නිසා විවාහ වෙනවා කියලා. දැන් සමහර අය පෙනුමට විශාල වශයෙන් කැමැත්තක් දක්වනවා. ඒතකොට මේ පෙනුම නිසා විවාහ වෙලා සමහරලාට බිරිඳට. එයාට දරුවෝ හම්බ වෙනකොට ඇගේ පෙනුම වැහැරිලා යනවා. පෙනුම වෙනස් වෙනවා. ඒ සමහර දරුවෝ අසනීප වෙනවා. එයාට ව්‍යායාමයක් කරගන්න බෑ. හොඳ ආහාර රටාවකට යන්න බෑ. ඒ නිසා ඇයගේ මූණ සමහරලාට ඒ දරුවගේ අසනීප නිසා පීඩණයටපත් වෙලා ඇයගේ අර තිබ්බ සුන්දරත්වය වැටෙනවා. එතකොට සැමියා ඒ විවාහයට ගියේම ඇයගේ රූපශ්‍රීයට තිබ්බ කැමැත්ත නිසාම නම්. එතකොට එයා අර పూర్වයෙන් ගත්ත නිගමනය දැන් බිඳ වැටලා තියෙනවා. එයා කලින් දැක්ක ලස්සන නැහැ. එතකොට එයාට තවදුරටත් මේ විවාහය අරන් යන්න හේතුවක් නැහැ. ඒ කියන්නේ ඒ කාරණේ මත විතරක් නම් විවාහ වුණේ එහෙම. සමහර අය කටහඬ නිසා කටහඬවල් නැති වෙනවා. සමහර අය ධනිය නිසා විවාහ වෙනවා. ධනිය නිසා විවාහ වෙලා හැබැයි කාලයක් යද්දී ධනිය පිරිහෙනවා, ආර්ථිකේ කඩන් වැටෙනවා, රැකියාව නැති වෙනවා. ඊට පස්සේ අර තවදුරටත් ඒක අරන් යන්න හේතුවක් නැතු වෙන්න ඉඩ තියෙනවා. මේ සමහර අය යාළුවෝ කිව්ව නිසා විවාහ වෙන අය ඕන තරම් ඉන්නවා. කියන්නේ පුදුමි කියන සමහර අය කාසියක් උඩ දාලා ඒකේ එක පැත්තක් වැටුණාම කියන්නේ මේ පැත්ත වැටුණා මං එයාට හා කියනවා. මේ පැත්ත වැටුණාම ඔබ දැකලා ඉතින් රෝස මල් වල පෙති ගණන් කර කර අවසානයේ මේ ඒ කියන්නේ ඒ තරම් සරල කාරණා වලට නම් දෙන්නෙක් විවාහ වෙන්නේ ඒ කාරණා විවාහ ජීවිතය ඇතුලේ තවදුරටත් පෙනුනේ නැත්නම් අනිවාර්යෙන් විවාහ ජීවිතේ බිඳ වැටෙනවා. මේක හරි සංකීර්ණයි ගොඩක් දුරට කතා කරන්න පුළුවන්. ඒක. දෙවෙනි කාරණේ තමයි අපි කියන්නේ අර ෂෙයාර්ඩ් විෂන් එක. ඒ කියන්නේ දෙන්නෙක් එකතු වෙලා පෞල් ජීවිතයක් ඇතුලේ ඉන්නකොට මේ දෙන්නට තියෙන්න ඕන දෙන්නාට එකඟ විය හැකි පොදු ජීවිත දැක්මක්. ඒ කියන්නේ දැන් ගැහැව් ළමයෙක් ඉගෙනගෙන වෙනම පෞල් එකකේ හැදෙනකොට එයා ඉගෙන ගන්නකොට එයාට තියෙන වෙනම ජීවිත දැක්ම. එයාට අනාගත අභිලාෂයන් අපේක්ෂාවන් තියෙනවා. ඒ වගේම පිරිල් ළමයෙක් වෙනම පෞල් එකකයක් ඇතුළේ ඉගෙනගෙන එයා ජීවිත ගමන යනකොට එයාගේ වෘත්තීය ජීවිතේ එයාගේ අනිත් හැම දෙයක් සම්බන්ධව එයාට තියෙන වෙනම අරමුණු අපේක්ෂාවන්. එතකොට හැබැයි මේ දෙන්න එකතු වුණාට පස්සේ මේ දෙන්නට දැනුත් තියෙන වෙන වෙනම අරමුණු අපේක්ෂා නම් මේ පෞල් ජීවිතය අරන් යන්න බෑ. පෞල් ජීවිතේ මිද වැටෙනවා. ඒ නිසා පෞල් ජීවිතය ඇතුලේ දෙන්න කතා කරලා දෙන්නට එකඟ විය හැකි පොදු ජීවිත දැක්මක් හදා ගන්න ඕනේ. දැන් හිතන්නකෝ ඔබ වැඩ කරන්නේ සමාගමක කියලා සමාගමේ සභාපතිට තියෙන එක අරමුණක් නා. අධ්‍යක්ෂවරුන්ට තියෙන තව අරමුණක් නා. ඒකේ ඉන්න මැනේජර්ස්ලාට තියෙන වෙනම අරමුණ නා. සේවකුන්ට තියෙන තවත් අරමුණ නම් ඒ සමාගම කඩන් වැටෙනවා. ඒ ලස්සන අවසානයකට සමාගම අරන් යන්න බැරි වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ පෞල් ජීවිතය ඇතුලේ සමහරකට ඔයාලා ගන්න ඇති වුණා නම් පොඩ්ඩක් බලන්න මේ පොදු එකඟ විය හැකි අරමුණක් නැහැ. පොදු දැක්මක් නැහැ. කියන්නේ කාන්තාව වගේ වෘත්තීය ජීවිතය අරන් යන්න, සැමියා ඒක අරන් යන්න. හැබැයි පෞල් ජීවිතය ඇතුළේ ඔබ දෙදෙනාට එකඟ විය හැකි දේවල් කාරණා තියෙන්න ඕනේ. ඒතකොට මේ පොදු එකඟතාවයේ නැති වුණොත් ඒක වෙනවා. ඒ වගේම තව ප්‍රබල කාරණයක් තමයි සමාධිය මේ දැන් මේ කාරණා හරි සංකීර්ණයි. අපිට මේක මාස ගණන් කතා කරන්න පුළුවන්. පුංචි තැනකදී නේද ඇති වෙන්නේ ගැටලුවද අපි හිතන්නේ නෑ හිතන්නේ නෑ. ඒ තව ප්‍රබල හේතුවක් තමයි මේ සමාධිය මේ ගැහැණු පිරිමි වෙනස්කම් තේරුම් ගැනීම. දැන් උදාහරණයක් වශයෙන් මම වම්බොටු කන්න කැමති. එයා වම්බොටු කන්න කැමති නැහැ. එයා බෝංචි කන්න කැමති, මම අකමැති. කැමති නැහැ. එතකොට දැන් අපි සරල කාරණයක් මං කිව්වේ. ඒතකොට ගහමරා ගන්න ඕනේ නෑනේ. ඔයා මම වම්බොටු කනවා, ඔයා බෝංචි කන්න ඔච්චරනේ. ඒ කියන්නේ නොගැලපීම් ගලප ගන්න ඕනේ. එතකොට ගැහැණියක් හිතන්නේ පතන්නේ හාත්පසීම වෙනස්නේ. දැන් උදාහරණයක් වශයෙන් තමයි වැඩ ඇරලා එනකොට තමන්ලාට මේ ඒ කාන්තාවට ගෙදර කවුරුන් නැත්තම් කතා කරන්න සැමියක ගොඩාක් කතා කරනවා. ඒ කතා කරන්නම බලපාන්නේ කාන්තාවගේ මොලේ මේ භාෂාමය කොටසට තියෙන නියුරෝන පිරිමියෙකුට වඩා 12 ගුණයක් වැඩි. ඒ කියන්නේ සමාධි එකඟ හිතන්නේ කාන්තාව හදලා තියෙන ටික පච ගාලා කියවන්නම තමයි. කියන්නේ එයාගේ ජීවිද්‍යාත්මක අවශ්‍යතාවයත් තමයි කියවීම. ඒක එක්කෙනා නෙවෙයි හැදිලා තියෙන විදිහ. ඒක පරිණාමය කියන්නේ ගැහණිය කියන්නේ මාතෘත්වයේ නෑ දරුවොත් එක්කනේ හිටියේ. ඒ නිසා ගෝත්‍රික කියන්නේ අපේ මිනිස් මොලේ කියන වසර මිලියන ගණනාවක් පරිණාම වූ මොලයක් මේ තියෙන්නේ. ඒ කියන්නේ ගැහණිය කියන කෙනා ගල් ගුහාවල ජීවත් වෙන කාලේ ඉඳලා එයාට දරුවෝ බලා ගන්නවා. ඒ කාලේ තොටිලි නෑනේ. අර පැත්තෙන් වැටෙනවා, මේ පැත්තෙන් වැටෙනවා, අහට්ට දුවනවා, අනතුරු වෙනවා. ඒ නිසා එයා ඒ දරුවෝ රැක බලා ගැනීමේ ක්‍රියාවලියට සහ ඒ ගෝත්‍රයේ සමගිය අරන් යන භාෂාව ප්‍රබල විදියට භාවිතා කළා. ඒ නිසා භාෂාමය කොටස ඇගේ වර්ධනය වුණා මිනිස් මොලේ. හැබැයි පිරිමියාට උනේ පිරිමියා දඩේමී ගියේ කතා කර දඩේමී ගියොත් මොකද වෙන්නේ? දඩේම පැනලා යනවා සහ Taman ගොදුරක් බවට පත් වෙනවා. ඒ නිසා පිරිමියා අඩුවෙන් කතා කරන්නේ. ගෑණි කතා කරනවා වැඩි කියලා සමාධි ප්‍රශ්න ඇති වෙනවා. ඒ කියන්නේ ඇයට කියවන්න ඕනේ. ඒ නිසා සමහර චූටි කාරණයක් වුණොත් ඒක දිගට කියවනවා. ඒක මේ හැදිලා තියෙන විදිහ. ඔව් දැන් මේ දවස්වල සමහරවල්ලාට ගෑස් නැහැ කියලා කියවනවා. ඒ කියන්නේ පරණ ඇරිය
ඔක්කොම ගන්නවා සමහර වෙලාවට. ඒ ගෑස් එකම අල්ලගෙන ඉතිහාසෙ පුරාම වෙච්ච අඩුපාඩු හස්බන්ඩ්ගේ අරගෙන සමහරලාට රණ්ඩු වෙනවා. මොකද ඇයට කතා කරන්නයි ඕනේ. ඉතින් මේ වගේ කාරණා එකින් එක ගත්තොත් සමාධි ගොඩක් කාරණා තියෙනවා. කතා කරන්න නම් ගොඩක් ප්‍රශ්න කරදර තියෙනවා. මුළු ජීවිතයම කියන්නේ නොගැලපීම්නේ. ඔයා හැමදාම ගෙදර ඉන්න ඔයයි නූරෙල්ලට යන ඔයයි ගෙදරට වඩා වෙනස් නිසා. ගැහැණියක් පිරිමියක් එකට එකතු වෙන්නෙම මේ දෙදිනාගේ එකිනෙකට වෙනස් නිසා. ඇයි ශාරීරික ඔබට වඩා වෙනස් නිසානේ ඔබ ගැහැණියට කැමති උනේ. පිරිමියා ඔබට වඩා ශාරීරික වෙනස්කම් නිසානේ ඔබ කැමති උනේ. ඉතින් සීතන පතන වැඩ කරන ආකාරය වෙනස්. මේ වෙනස්කම් ගලපගෙන එක තීරුම් අරන් ආදරෙන් ජීවත් වීම තමයි මේ පෞල් ජීවිතය ඇතුලේ ඒක සාර්ථක කරගන්න තියෙන හොඳම ක්‍රමය. ඔන්න ජීවිතය සාර්ථක කරගන්න පෞල් සංස්ථාව බිඳ වැටෙන්න දෙන්නේ නැතුව ඉදිරියට ගෙනියන්න ඔන්න ඔබට හොඳ උපදෙස් මාලාවක් ලැබෙනවා. මම කැමති අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්න මේ අපි පෞල සහ අවුල කියන දෙකත් එක්ක නෙමෙයි ගැටණිය වෙන්නේ අපි පෞල් ජීවිතේට එන. ප්‍රශ්න ඇති වෙන්නේ ඇයි කියලාත් මෙතුමා පැහැදිලි කරලා දුන්නා. හේතු මොනවද කියන කාරණේ බොහොම ලස්සනට පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඔබත් හිතලා බලන්න පුංචි දෙයකින් තමයි ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නේද? අපි ඔබ හැමෝටම ප්‍රශ්න තියෙනව නැති කෙනෙක් නැති තරන්නේ ඔබතුමා කිව්වා වගේ. ඒ නිසා ඔබට හිතන්න ඔන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. මම කැමති අවසාන වශයෙන් මේ උපදෙස් නිසියාකාරයෙන් ලබා දෙනවා නම් අපේ බලාගෙන ඉන්න අයට පෞල් සංස්ථාව ලස්සනට ගෙනියන්නට බිඳ වැටෙන්නේ නැතුව ජීවිතේ හරි ලස්සනට ඉදිරියට ගෙනියන්නට අවුල් වලින් තොර පෞලක් ලබා ගන්න. මම කැමති මේ උපදෙස් අවසාන වශයෙන් ඔබතුමාගෙන් ලබා ගන්න. ඔව් සමාධිය අපි තේරුම් ගන්න ඕනේ තමයි දැන් ඇමරිකාවේ පෞල් සංස්ථාව ගැන එක්තරා සමාජීය ආයතනයක් අධ්‍යයනයක් කළා. ඇමරිකාවේ විවාහයක් ඇති වෙනකොට ඒ විවාහයෙන් 42යි 50යි අතර පරාසය දික්කසාදින. ඒ කියන්නේ දෙන්නෙක් බැඳුවොත් එක්කනේ දික්කසාද වෙනවමයි. ලෝකේ වැඩිම දික්කසාද තියෙන රටවල් හැටියට සලකන්නේ රුසියාව, යුක්‍රේනිය වගේ රටවල්. ඒ අතින් ලංකාව ගොඩක් හොඳයි. තාමත් අපේ රට ගොඩාක් හොඳ දර්ශකවල තියෙන. හැබැයි තේරුම් ගන්න ඕන දේ තමයි අපේ ජීවිතේ හරි කෙටිනේ. මේ පිරිමියෙකුට ගැහැණියෙකුට ජීවිතයේ තියෙනවා නම් කිසියම් සුන්දර සොඳුරු නවාතැනක්. ඒක තමයි පෞල් ඒකකය. ඒ පෞල් ඒකකය ඇතුලේ ඔබට ජීවිතයේ අවශ්‍ය හැම දෙයකම ආදරය, කරුණාව, රැකවරණය, කියන්නේ ඔබ ජීවිතයේ මොන හරි දෙයක් හොයනවා ඒ සියල්ල ලබාගත හැකි තැනක් බවට අපිට පෞල් සංස්ථාව පත් කරගන්න පුළුවන්. විශේෂයෙන් ඔබ දන්නා අද අපේ රටේ තියෙන තත්ත්වය ටිකක් නරකයි, හරි සංකීර්ණයි, ආර්ථික ගැටලු මිනිසුන්ට වැඩි, පීඩනීය වැඩි. මේ වගේ අවස්ථාවල තමයි මේ පෞල්ලේ තියෙන පොඩි හිත අමනාපකම් විවිධ වෙනත් හේතු ආර්ථික හේතු මත ඉස්මතු වෙන්න ඉඩ තියෙනවා. දැනටත් අපිට පේනවා දැන් මහ රෝහල බැලුවොත් එහෙම පෞල් ආරවුල් නිසා පහර දීම නිසා එන බිරින්දෑවරු ප්‍රමාණය වැඩි වෙමින් පවතින්නේ. ඒ නිසා මේ කාලේ හොඳ ඉවසීම හදාගෙන අපි තේරුම් ගන්න ඕනේ ජීවිතයේ ස්වභාවය මේක තමයි. සමහර තැන් ඇත්තට ගැලපෙන්නේ නැහැ. නොගැලපෙනවා තමයි. කරන්න දෙයක් නැහැ. නොගැලපීම් ගැලපීම් කරගෙන ජීවත් වෙන්න ඕනේ. මේ තව එකක් කියන්න ඕන සමාධි අවසානයේ හොඳට මතක තියාගන්න නොගැලපීම් කොච්චර ගලප ගන්න හැතුව. සමහර මිනිස්සු ඉන්නවා, සමහර ගෑනු ඉන්නවා කවදාවත් ඔවුන් එක සතුටින් ජීවත් වෙන්න බෑ. ඒවා අපි ආගම දහමනෝ කියන්නේ කර්මයට ලැබෙන මිනිස්සු කියලා. ඉඳ පොතක අස්සම් කරලා ගැහණිය පිරිමේ ජීවිතයට ගත්තා කියලා ඒක මහා වේදනාවක් න ะ දුකෙන්ම නම් ඒක ගෙවන්නේ එක දවසක්වත් එතන රැඳෙන්න එපා. නිත්‍යානුකූලව කටයුතු කරලා ඔයා කොතන හරි ජීවිතේ හදාගන්න. හැබැයි ඒක හදාගන්න කලින් බලන්න ඔය තියෙන තන තියෙන අඩුපාඩු ටික හදාගෙන සොඳුරු නවතනක් බවට ඒක පත් කරගන්න පුළුවන්ද කියලා. ගැලපීම් තියෙන මිනිස්සු හැමදාම නෑ නේද? නොගැලපීම් ගැලපීම් කරගෙන ඉදිරියට යන්නට ඔබට හොඳ අවස්ථාවක් ලැබෙනවා. සමාජයේ ඔබතුමා දැන් කිව්වා අපිට මේ දරාගෙන ඉවසිලිවන්තව කටයුතු කරන්නට අවශ්‍යයි. ප්‍රශ්නය කොතනද කියලා තෝරගන්න එකනේ අපිට තියෙන ලොකුම වැදගත්කම බවට පත් වෙන්නේ. දැන් දරාගත නොහැකි තැනකට ඇත්තටම කෙනෙක්පත් වෙන්න පුළුවන්. අපි ඕනතරම් දැකලා තියෙනවනේ සමාජයේ ඕනතරම් පවුල තුල තියෙන මේ සතුට සමගිය එකට ගෙනියන්නට බැරි තැනකදී තව කෙනෙකුට ඒ වේදනාව ඇති කරන්නට Taman ජීවිතෙන් සමුගන්න අවස්ථා දැකලා තියෙනවා. හැබැයි අර ඔබතුමා කියපු කාරණේට යන්න ගොඩක් අය මැලි සහ බයක් දක්වනවා. ඇත්තටම Tamanට වෛර කරන තැනක, නොගැලපෙන තැනක ජීවිතේ ගලප ගන්නම බැරි තැනක ඉන්නවනම් අර ඔබතුමා ඊතර ලස්සනට හොඳ තැනකට අපිව ගෙනාවා. මම කැමති අවසානයේ මේ පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙනවා නම් කොහොමද අපි ඒ තැනට එන්නේ කියන කාරණය. ඔව් සමාධි දැන් අද පෞල් ඝට්ටන මෙච්චර ප්‍රබල වෙලා තියෙන අපි දන්නවා ඇත අතීතයේ කියන්නේ දියණිය සහ විවාහක පුතා අතරේ ඝට්ටනයක් ඇති වුණොත් අම්මා තාත්තා ගේ ගෙදර හිටියා, ආච්චි සීයා හිටියා. ඒගොල්ලෝ මේවට මැදිහත් වෙලා මේ ගැටලු විසඳුවා. නමුත් අද ගහපු පර්චේස් 20ක් ඇතුලේ අම්මයි තාත්තයි දරුවෝ දෙන්නන් ඉන්නේ. ඒතකොට මේ ඝට්ටනයන් විසඳ ගන්න ඇත්තට මාර්ගෝපදේශයක් නැහැ. මිනිස්සු සමහරවිට පෞල් ප්‍රශ්න වෙන කෙනෙක් එක්ක කතා කිරීම අදමුංචිකමක් හැටියට දකින්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මෙහෙමයි විසඳ ගන්න පුළුවන් නම් ඒක විසඳ ගන්න කොහොමයි? විසඳ ගන්න බැරි නම් ඒක ඇතුලේ දුක් විඳින්න එපා. يعني හැම වලක්ම අපිට පුළුවන් විලක් කරගන්න මහන්සි වුණොත්. ඒ කොච්චර මහන්සි වුණත් විල් කරගන්න බැරි වලවලුත් තියෙනවා.
ඒ වගේ වලවල් වලින් ඔයාගේ වටිනා ජීවිතේ නාස්ති කරලා අඬමින් වැළපෙමින් දුකින් වේදනාවෙන් ඇවිදින මලකඳක් වගේ ජීවත් වෙන්න එපා. නීති උපදේශකයෙකුගේ උපදේශ අරගෙන ජීවිතේ කොහේ හරි තැනක ලස්සන විලක් හදාගන්න. ජීවිතේ හරි කෙටි. අරක නිසා දුක් වෙමින් වැළපෙමින් ඉන්නවට වඩා ඔබේ වටිනා ජීවිතේ අඩු ගානේ අවුරුදු 5-10ක් කර ජීවිතේ සතුටින් ඉන්න පුළුවන් තැනක් හදා ගැනීම තමයි හොඳ. අර විලක් කරගන්න බැරි වලවල් වෙනුවෙන් මහන්සි වෙනවට වඩා. ජීවිතේ අපි හැමෝගෙම එකම බලාපොරොත්තු ඔබ අපි හැමෝගෙම සතුට කියන කාරණේ. ඉතින් පවුලක් තුලින් තමයි සතුට අපිට ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේ ආරවුල් විසඳගෙන ජීවිතේ ලස්සනට ගෙනියන්න ඔබට ඔබේ පවුල් ජීවිතය සාර්ථක කරගන්න තමයි මේ අපි අද දවසේදී උපදෙස් ලබා දුන්නේ. ඉතින් සොඳුරු දිවිය ලස්සන කරගන්න ඔන්න ඔබට හොඳ අවස්ථාවක් මේ උපදෙස් පිළිපදින්න. ජීවිතේට ඔබට ලොකුවට වෙනස් වෙන්න බැරි වුණත් පුංචි තැන්වලදී වෙනස් වෙලා බලන්න ඔබට නිරන්තරයෙන් මේ සතුට කියන කාරණේ ළඟා වේවි. ඉතින් මේ ආරවුල් කියන කාරණිය ඔබේ ජීවිතෙන් බැහැර කරගන්න හොඳ අවස්ථාවක් ලැබෙවි. ඉතින් තවත් ජීවිතයට උපදෙස් ලබා ගන්න ඔබට අවස්ථාව තියෙනවා. ලසන්ත කාර්යපෙරම මහතාව ඔබට පුළුවන් සම්බන්ධ කරගන්න මේ දුරකථන අංකය ඔස්සේ 077 480යි 45යි 19 077 480යි 45යි 19 කියන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාවක් තියෙනවා. බොහොම ස්තුතියි. අද දවසේත් අපේ ජීවිත ලස්සන කරන්නේ උපදෙස් ලබා දෙන්න අපිත් එක්ක එකතු වුණු කළමනාකරන හා මානව හැකියාව පුහුණු උපදේශකතුමන් ලසන්ත කාර්යපෙරම මහත්මයාට ආයිබුවන් සුබ දවසක්. බොහොම ස්තුතියි ඔබතුමාට. අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරු අපි කතා කරන්න සූදානම් මේ විශේෂයෙන්ම අපි කතා කරන කාන්තාවන්ගේ විශේෂයෙන්ම මේ සංසර්ග බීතිකාව කොහොමද ඇති වෙන්නේ සහ ඒකට මොනවද තියෙන විසඳුම් කියන කාරණේ අපිත් එක්ක එකතු වෙනවා. ලිංගික සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමන් ප්‍රගීත් ප්‍රේමදාස වෛද්‍යතුමන් අපි විරාමයක් ලබාගෙන මේ ගැන ඔබත් එක්ක කතා කරනවා. රැඳිලා ඉන්න ආදරණීය ජීවිතයේ සමගින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.